දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. කෝටි ප්‍රකෝටි වාරයක් මේ අවස්ථාවල් අපට දෙන දෙවියන් වහන්සේට අපි ප්‍රශංසා කරමු. මක්ද මේ පිපාසය අප තුළ තිබුණා. කාලයක් තිස්සේ තිබුණා. අවුරුදු 20 ගානක සේවයක උන්වහන්සේගේ වචනය අපේ දර්ශනයක් වුණා. ඒ දර්ශනය තුළ මගේ දරුවනි මේ ආකාර කරගෙන යද්දී මුළු ලෝකෙටම විකාශ වෙන්නට මෙන්න මගේ සහෝදරයාගේ උත්සාහය. ඒ සහෝදරයා තුළ උන්වහන්සේ තැබ්බා වූ අපි මේ මොහොතේ මතක් කරනවා බ්‍රදර් සුනිල් අපිට දුන්න ඔබගේ ආශිර්වාදයක්. ස්වාමීනි පවුල අපට ආශිර්වාදයක්. ඒ සහෝදර සහෝදරයන්ට අපට ආශිර්වාදයක්. මක්ද ඒ තුළ අපට මේ ලෝකෙටම යන්නා වූ මේ වචනයට ඔබ දොර විවෘත කරා. පාලමෝ ස්වාමීනි අපි කෝටි වාරයක ස්තුතිවන්ත වෙනවා. ඒ වෙනුවෙන් වැය කරන සියලු මුදල්, සියලු මාංශය, කාලය, ශ්‍රමය ස්වර්ගයේ ඉඳලා දෙවිඳුනි ඔබගේ සියලුම ඒ කුලිය ඔබ වහන්සේ ලබා දෙන්න බව අපි විශ්වාස කරනවා. ස්වාමීනි අපි ආශිර්වාද කරනවා. මෙන්න ඔබටත් කියනවා මේක ගොඩාක් උත්සාහයෙන් ගොඩාක් කැපවීමෙන් කරන දෙයක්. ඒ නිසා මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. සමහර විට මගේ භාෂාව මේකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මම ද්‍රවිඩ භාෂාව වුණත් මට පුළුවන් වුණා සිංහල මිනිස්සුන්ට සේවය කරන්න. ඒ නිසා වචනෙන් එන්නා වූ කාරණාවල් අඩුපාඩු තිබුණත් මට සමා වෙන්න. මේවා ලියන්න ඔබට දේශනා කරන්න ස්වාමින් වහන්සේ දුන්න දෙයට මම දෙවියන් වහන්සේට කෝටි වාරයක් ස්තුතිවන්ත වෙමින් අද දවසත් මෙන්න තව අලුත් කාරණාවක් ඔබත් එක්ක බෙදා ගන්නට ස්වාමින් වහන්සේ අපට දුන්න මේ අවස්ථාව නිසා ස්තුති කරමින් අපි යාඥාවෙන් ආරම්භ කරනවා. අපි බ්‍රදර්ට කියනවා මෙන්න අපිට යාඥා කරලා මේ වැඩසටහන දෙවියන් වහන්සේට කැප කරලා යාඥා කරන්න. බලවන්ත ස්වාමිනී ඔබ වහන්සේගේ හස්තයට අපි යටත් වෙනවා බාර වෙනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ වචනය තුල අපි බොහෝ දේ දැනගන්නට මේ පාඩම් මාලාව මෙලෙස කරන්නේ ස්වාමිනී. අපගේ බලයෙන්වත් අපගේ ශක්තියෙන්වත් නොව ඔබ වහන්සේ දෙන්නා වූ සැබෑ ලෙසින්ම ඔබ වහන්සේ දෙන්නා වූ ශක්තිය මතයි ස්වාමිනී. ඔබ වහන්සේ අපට දෙන්නා වූ ප්‍රඥාව මතයි ස්වාමිනී. අදත් මේ දවසේ මේ හෝරාවිත් ඔබ වහන්සේ අප සමග සිටිමින් ඔබ වහන්සේගේ සැබෑ වචනය මේ දේව දාස්‍යය තුලින් අප වෙත ගෙන එනු මැනව ස්වාමිනී. එලෙසින්ම ස්වාමිනී මේ වචනය අසන්නා වූ මේ වැඩසටහන නරඹන්නා වූ ඒ සෑම කෙනෙකුගේම සිත් ස්වාමින් වහන්සේ හරවා ගන්නට පොළඹවා ගන්නට ඒ වචනය උදව් කරනු මැනව ස්වාමී. ඒ වචනය තුලින් ස්වාමින් වහන්සේ සුද්ධ වූ දෙවි පියාණනි ඔබ වහන්සේගේ වචනය හැර වෙන ආහාරයක් අපිට නැහැ ස්වාමිනී. සුද්ධ වූ දෙවි පියාණනි ඔබ වහන්සේට බාර කරනවා අද මේ කාලයේ ස්වාමින් වහන්සේ එලෙසින්ම ස්වාමින් වහන්සේ මේ දේව දාසියා ස්වාමින් වහන්සේ මේ වචන හසුරවන්නට මේ වචන කියවන්නට සිටින අප ස්වාමින් වහන්සේ එලෙසින්ම මේ වචනය ලබා ගන්නට වෙහෙසෙන ඒ අපගේ සහෝදර සහෝදරියන් එලෙසින්ම ස්වාමිනී මේ වැඩසටහන ඔබ වෙත යොමු කරන්නට බොහෝ සෙයින් පෙළඹෙන්නා වූ බොහෝ සෙයින් කැපවෙන්නා වූ ඒ සුනිල් සහෝදරයාව ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. නාස්‍රීය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන් ආමෙන් ආමෙන්. සියලු මහිමය සුද්ධ වූ මහෝත්තම දෙවියන් වහන්සේට පමණක් වේවා. ආමෙන් ආමෙන් ආමෙන්. අපි මේ මොහොතේ අපි ස්තුති කරමු ප්‍රශංසා කරමු ස්වාමින් වහන්සේ අපට දුන්න මේ අවස්ථාව නිසා මොහොතක් අපි එකතු වෙලා ප්‍රශංසාවෙන් ආරම්භ කරමු. සියලු මහිමය ඔබටයි, සියලු ගෞරවය ඔබටයි, සියලු ප්‍රශංසාව ඔබටයි. ස්වාමිනේ ඔබව ප්‍රශංසා කරන්න ඇරෙන්න අපිට වෙන දෙයක් නෑ ස්වාමිනේ. ඔබ අපිව මැව්වෙම ඔබව ප්‍රශංසා කරන්න. ඒ නිසා ස්වාමිනේ ඔබ ස්වර්ගික සුද්ධ සිංහාසනේ ඉන්නව මේ මොහොතක අප මධ්‍ය සුදාත්මින් වහන්සේ ක්‍රියා කරන මේ මොහොතක ස්වාමිනේ අපි මේ මොහොතේ ඔබව ප්‍රශංසා කරනවා, උසස් කරනවා. ඔබගේ නාමය උසස් කරන ඔබ වටිනා දෙවි කෙනෙක් කියලා අපි කියනවා. ඔබ ඇරෙන්න වෙන දෙවි කෙනෙක් නැහැ කියලා කියනවා. ස්වාමිනේ ඔබ අප මැදින් ඉඳලා අපට ආශිර්වාද කරන්න. එසේ කරන නිසා ස්තුතියි. බාරයි කැපයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන නාමයෙන් පියාණනි. ආමේන් ආමේන් ආමේන්. මගේ දරුවනේ අද දවසත් අපි ආත්මික කාරණාව ගැන කතා කරමු. ගැඹුරු දේ ඒ තමයි ප්‍රඥාව, දේව ප්‍රඥාව. දැන් මෙතනින් ප්‍රශ්න තිබෙනවා මේ බුද්ධිය මොකද්ද? ප්‍රඥාව මොකද්ද? ඔබ හොඳටම අසන්න බුද්ධිය සහ ප්‍රඥාව. බුද්ධිය යනු අපි knowledge එකක් කියලා කියන knowledge එක. බුද්ධිය අපිට පුළුවන් මේ පොත්පත් නිකන් ඉන්න පොත්පත් කියවලා පාසල් ගිහිල්ලා පන්ති ගිහිල්ලා යම් කෙනෙක් ළඟ ඉගෙනගෙන වර්ධනය කරන්න අපි කියන්නේ බුද්ධිය වර්ධනය කියන එක. එතන බුද්ධිය වර්ධනය කියන එක වෙනයි. නමුත් ඉහළින් එන
ඉහළින් එන ආත්මයන්න් වහන්සේගෙන් එන ස්වර්ගෙන් එන එකට අපි කියනවා ප්‍රඥාව කියලා. එනිසා බුද්ධිය වෙනයි ප්‍රඥාව වෙනයි. ඒගෙන බොහෝ දේවල් අද අපි පොඩ්ඩක් ඉගෙන ගමු. ඒ වගේ මගේ දරුවනි අද වර්තමාන වගේ කාලයක් තිබුණේ නැහැ මේ තරම් මේ අධ්‍යාපනයට මේ තරම් වේසමාංශි වෙන. අද ඔබ දන්නවද අවුරුදු 2මාර ළමයෙකුටත් පන්ති තියෙනවා. අද අපි ශිෂ්‍යත්වයේ ගත්තාම අවුරුදු 2මාරේ ළමයා ඒ මල් පුංචි මලක් වගේ ළමයා නමුත් එයාට නිවාඩුවක් නැහැ. ඒක අම්මලගේ විභාගයක් අම්මලගේ අධ්‍යාපනයක් හැටියට තරංගක්කාර තත්ත්වෙන් මගේ දරුවනේ අපි දක්න දේ තමයි පුංචි අවුරුදු 2මාර ළමයෙකුටත් පන්ති. ඒ තරම් අපි අධ්‍යාපනයට පොරබදින කාලේ. ශිෂ්‍යත්ව අධ්‍යාපනය ඒ වගේම අපි දකින සියලු අධ්‍යාපන වලට මනු වර්ගය දුවන දිවිල්ල පොරබැදීම වියදම මොහොතක් හිතලා බලන්න. අපි එමෝ මේකට අසු වෙලා ඉන්නවා. නමුත් අපි කිතුණුව ඇටියට අපි මොකද ඉගෙන ගන්න? ඒක අපිට වැදගත් මගේ දරුවනේ. කිතුණුව ඇටියට මොකද අපි ඉගෙන ගන්න ඕන? ඒක වැදගත්. අපිට මේක සම්පූර්ණ මේක පමණක්ද? එහෙම නැත්නම් කිතුණු අධ්‍යාපන කියන එක ලෝකේ තියෙන අධ්‍යාපනයට වඩා ආත්පස් වෙනස්. බුද්ධිය මැව්වේ මගේ දෙවියන් වහන්සේ වුණත් මගේ දරුවනේ මේක අපි හරියට ඉගෙන ගන්න ඕන. ඒ නිසා අද දවසේදී මේ ලැබිච්ච මේ මොහොත තුළ පුළුවන් ටික මේ බුද්ධිය සම්බන්ධව ප්‍රඥාව සම්බන්ධව අපි ඉගෙන ගමු. මම නැවතත් මතක තියාගන්න බුද්ධිය වෙනයි ප්‍රඥාව වෙනයි. බුද්ධිය ඔබගේ උත්සාහය නිසා ඔබ ඉගෙන ගන්න නිසා ගුරුවරු නිසා පොත්පත් නිසා ඔබ ලබා ගන්න දේ. ප්‍රඥාව ඊයලින් දෙවියන් වහන්සේගෙන් ආත්මයන් වහන්සේගෙන් අපට ලැබෙන දෙයක්. ආමෙන්. අපි 1 සාමුවෙල් 18 වෙනි පරිච්ඡේදය 5 වෙනි පදයේ කියනවා 1 සාමුවෙල් 18:5 අනුව දාවිත් නුවණින් හැසිරුණා. ඔව් දාවිත් නුවණින් හැසිරුණා. දැන් මේ බලන්න මේක මම කිව්වා බුද්ධිය ප්‍රඥාව දැන් නුවණින්. එහෙනම් ඔබ ඒගෙන ගැඹුරින් ඉගෙන ගන්න ඕන. ඒක රාජාවලිය 4:29 වෙනි පදයේ කියනවා 1 රාජාවලිය 4:29 අනුව දෙවියන් වහන්සේ සාලමුන්ට නුවණත් ප්‍රඥාවත් අධිකව දුන්සේ. දැන් බලන්න මෙතන නුවණ වෙනම ප්‍රඥාව වෙනම. මේ පදයේදී ඔබ මේක ලියාගෙන බලන්න සලමුන්ට දෙවියන් වහන්සේ නුවණත් ප්‍රඥාවත්. එහෙනම් දෙකක්. මොකක්ද මේ දෙක? අන්න ඒක තමයි අපට අවශ්‍ය මගේ දරුවනේ. ඒ දේ ඔබ අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. නුවණ සහ ප්‍රඥාව. බුද්ධිය සහ ප්‍රඥාව. යෝ පොත අනර්ග පොතක්. අනිවාර්යයෙන්ම ඔබ කියවන්න ඕන පොතක්. යෝබ් පොත තුළ ඊතන්න බැරි පුදුම දේවල් තිබෙනවා මගේ දරුවනේ. යෝබ්ගේ ප්‍රශ්නයක්. අපි බලමු යෝබ් 28 වෙනි පරිච්ඡේදය 12 වෙනි පදය. යෝබ් 28:12 ප්‍රඥාව සම්භ වෙන්නේ කොතැනහිද? නුවණ තිබෙන තැන කොහේද? බලන්න මේක ඔබගේ ප්‍රශ්නයක් වෙන්න ඕන. මේක අපි හිතන්න ඕන. මේක ලස්සනයි බලන්න ආන ඇටි බලන්න යෝබ් 28:12 කියන ප්‍රඥාව හම්බ වෙන්නේ කොතනද? ප්‍රඥාව කොතනද? කොතනද ප්‍රඥාව තිබෙන්නේ? ඒ වගේම නුවණ තිබෙන තැන කොයිද? බලන්න ලස්සන ප්‍රඥාව කොයිද තිබෙන්නේ? නුවණ කොයිද තිබෙන්නේ? කවදාද වසල තියෙනවද? කවදාද වාඩි වෙලා හිතලා තිබෙනවද? බලන්න මෙතන යෝබ් පැරණිම පොත. බයිබලයේ පැරණිම පොත. ඔව් කියනවා ප්‍රඥාව යම් වෙන්නේ කොයිද? නුවණ ලැබෙන්නේ කොයිද? යෝබ් 28 කියනවා. යෝබ් 28:28 මෙන්න උත්තරේ බලන්න. ප්‍රඥාව නම් ස්වාමින් වහන්සේට බයවීම. ප්‍රඥාව නම් ස්වාමින් වහන්සේට බයවීම. නුවණ නම් නපුරෙන් වැළකීම. නුවණ නම් නපුරෙන් වැළකීම. බලන්නකෝ ප්‍රශ්න අසලා උත්තර දෙනවා මගේ දරුවනේ. අනර්ගයි. ඒ නිසා මෙන්න අද දවසේදී මිනිස්සු ඕන තරම් දෝපදින්. පුංචි දරුවෝ බව මේ බුද්ධිය තරංගෙට අද බලන්න මිනිස්සු කොටු වෙලා මිනිස්සුගේ ලොකු ප්‍රශ්නේ මොකද්ද? ඔන්ලයින් එකකින් කොහොමද පාඩම කරන්නේ? පන්තිවල් වහලා පන්ති ටික කොහොමද කරන්නේ? ඉස්කෝලේ කවදාද හරින්නේ? මෙන්න මේ වලින් මිනිස්සු අවුල් වෙලා ඉන්න මොහොතක මේ කාලයේ උචිත අවස්ථාවේ තමයි දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අපිට ඉගෙන ගන්න පුළුවන් කියන එක. දේව ප්‍රඥාවේ ආශිර්වාද 7. හිතෝපදේශ දෙවෙනි පරිච්ඡේදයේ 3 ඉඳලා 7 කියනවා. හිතෝපදේශ 2:3 සිට 7 දක්වා. නුඹ නුවණට අඬගසා ඥානයට නුඹේ ශබ්දය නගන්නෙහි නම් නුඹ රිදීමෙන් ඇය සොයා නිදාන ගැන මෙන් ඇය ගැන විභාග කරන්නේ නම් නුඹ ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීම තේරුම් ගන්නෙහිය. දෙවියන් වහන්සේ හැඳින ගැනීමටද පැමිණෙන්නේ. ආමේන්. මෙන්න මේක ගැඹුරින් මේ පදය හරියට අධ්‍යයනය කරන්න. මෙන්න මේ පද තුල රාස තිබෙනවා. මේක ටිකක් ගැඹුරුයි. නමුත් ගැඹුරු දේවල් ඉගෙන ගන්නවට දෙවියන් වහන්සේ කැමැති. දෙවියන් වහන්සේ වඩා කැමැති මොකටද? දෙවියන් වහන්සේ ළඟ ගිහලා හැමදාම ඔබ යමක් ඉල්ලනවටද? දෙවියන් වහන්සේ ගිහිල්ලා හැමදාම ඔබ යමක් ඉල්ලනවට දෙවියන් වහන්සේ කැමැති. දෙවියන් වහන්සේ කැමැති දෙවියන් වහන්සේගේ හැමදාම වඩා වෙඩිපුර දේවල් ඔබ ඉගෙන ගන්නවට දෙවියන් වහන්සේ දැන ගන්නවට.
දෙවියන් වහන්සේව දැනගන්නව කාරණාව එක පැත්තක තියලා අපි එමදාම ඉල්ලලා එහෙම ජීවත් වෙන්න පුළුවන්ද? මගේ දෙවියන් වහන්සේ කවුද? එයා මගේ දරුවනේ එයාව හොයද්දී හැමදේම අපට ලබා දෙන දෙවියන් වහන්සේ. ඒක තමයි කියවන්නේ පළවෙනි වතාවට ස්වර්ගය සොයන්න, ස්වරාජ්‍ය දේවල් සොයන්න ඔක්කොම ලබා දෙන්නම් කියපු ස්වාමින් වහන්සේ. මග්නිසා ප්‍රඥාව දෙන්නේ ස්වාමින් වහන්සේය. ඒක අපි ඉගෙන ගන්න ඉපෑ. අපි පොත්පත් අරවා මේවා මගේ දරුවනේ මනුෂ්‍ය බුද්ධිය කියන්නේ මොනතරම් ආචාර්යවරු මොනතරම් ආචාර්යවරු පොළවේ බී වෙලා ඇතිද? ඒ මිනිස්සුන්ගේ මරණෙත් එක්ක ඔක්කොම පඬිතකම් ඔක්කොම හැමදේම ඉවරයිනේ. නමුත් ප්‍රඥාව යනු සදාකාලික දෙයක්. ආමෙන්. ලෝක අධ්‍යාපනය తాවකාලික දෙයක්. ලෝකයේ අධ්‍යාපනය මොනතරම් උපාධි ගත්තත් මොනතරම් ආචාර පට්ටම් ගත්තත් ඒවා තාවකාලිකයි. මිනිසයාගේ මරණෙත් එක්ක අවසానයි. නමුත් බයිබලයේ කියන ප්‍රඥාව සදාතනිකයි. ආමෙන්. උන්වහන්සේගේ මුඛයෙන් දැනගැනීමද ඥානයද පැමිණෙන්නේ. උන්වහන්සේ අවංක තැනතාට අරි ප්‍රඥාව රැස් කර තබනසේක. ඍජු ලෙස ඇසිරෙන්නන්ට උන්වහන්සේ පලියක්ය. ආමෙන්. ප්‍රඥාව උල්පත ස්වාමින් වහන්සේ අපි කියමු ප්‍රඥාවේ උල්පත සූටක් හිතලා බලන්න ඒක උල්පතක් ප්‍රඥාවේ උල්පත ස්වාමින් වහන්සේය. ඒ ප්‍රඥාව මිනිසයා බුද්ධියෙන් මන බැලිය නොහැක. මනුෂ්‍ය බුද්ධියෙන් ගිලා මේ ප්‍රඥාව උල්පත හොයන්න පුළුවන්ද? සූටක් හිතලා බලන්න. අඩුම ගානක මේ අද වෙනකන් මිනිස්සු මේ හඳෙන් එහා ගිහිල්ලා නැහැ. අඳට එහා ගිහිල්ලා නැහැ. මිනිස්සු නොඑක් කිව්වට මේ හංගාරු කිව්වට ඊරට යන්න පුළුවන්ද? එතකොට මේ එක විශ්වය තුල තිබෙන මේක මන්දාග්නි හැතුලක ගමන් කරන්න බැරි මිනිසයා. එහෙම ප්‍රඥාවක් නැහැ. එහෙම යන්න බෑ. යනවා නම් හඳින් නෙමෙයි හිරටත් ගිහලා කකුල් තියලා නැහැනේ. ඒ නිසා මගේ දරුවනේ අපේ නුවණින් මේක හොයන්න බෑ. ප්‍රඥාව යා යුතු මාර්ගයට අපේ නුවණ මඟ පෙන්වන්න පුළුවන්. මතක තියාගන්න රෝම 11:33 කියනවා. රෝම 11:33 දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙත් දැනගැම්මෙත් බහුලත්වය කොමමනද? ගැඹුරුද? උන්වහන්සේගේ විනිශ්චයන් සොයා දැනගැන්මෙත් උන්වහන්සේගේ මාර්ගයන් තේරුම් ගැනීමටත් කොපමණ අමාරුද? කොලොසි 2:3 කොලොස්සි 2:3 ඒ තනන් වහන්සේ තුල ප්‍රඥාවෙත් දැනගැම්මෙත් සියලු වස්තු නිදානය කර ඇත. අනේ මේ ඔබ අධ්‍යයනය කරන්න නැතුව මෙනේ කරන්න නැතුව මේම කිව්වට මේක තේරෙන්නේ නැහැ මගේ දැන් කොලොසි 2:3 බලන්න. ඒ තනන් වහන්සේ තුල කියන්න ඒ තැනන් වහන්සේ තුළ ප්‍රඥාවෙන් දැනගන්මිනුත් සියලු වස්තු නිදන් කර ඇත්තේ. මේක හොයන්නේ නැතුව මිනිස්සු අද ගිහිල්ලා මගේ දරුවනේ කකුල කැක්කුමටත් බෙල්ල කැක්කුමටත් මේකටයි යන්නේ. මේකටයි සභාවට යන්නේ. මේකයි ජේසුස් එයාගෙන යන්නේ. මේකයි අද මිනිස්සුගේ සාක්ෂියක් වෙලා තිබෙන්නේ. අපිට වෙනම තියෙනවා නිදන් වස්තු මගේ දරුවනේ ස්වර්ගයේදී. ඔබ දෙවියන් වහන්සේව ඉගෙන ගන්නකොට දෙවියන් වහන්සේ දැනුමට ඔබ ආස වෙනකොට උන්වහන්සේ ගබඩා වලින් තියෙන සියලු රාස් ඔබට කියා දෙනවා. ආමෙන්. සාමාන්‍යයෙන් අපිට තියෙන බුද්ධියෙන් අපි වර්ධනය වෙනවා කියන එක හොඳයි. ඉස්කෝලේට ගිහිල්ලා ඉගෙන ගන්නවා කියන එක හොඳයි. නරක නෑ. නමුත් ආත්මීකව ඔබ ගැඹුරට ඉගෙන ගන්න ඕන. ආමෙන්. දේව කැමැත්ත මොකද්ද කියන එක ඔබ ඉගෙන ගන්න ඕන මගේ දරුවනේ. ඒක තමයි අපේ සියලු වැඩ. අපි කියමු මනුෂ්‍ය උපදින්න මතක තියාගන්න මනුෂ්‍ය ඉපදීමම බුද්ධියත් එක්ක. අපි ආමෙන් කියමුද? මනුෂ්‍යයා ඉපදෙනකොටම බුද්ධියෙන් ඉපදෙනවා මගේ දරුවනේ. බබා හම්බෙච්ච තප්පරේ බලන්න. බබා හම්බෙච්ච බලන්න යාගේ ක්‍රියාකලාපය බලන්න. ඒ නිසා මිනිස්සු ඉපදෙනකොටම බුද්ධියෙන් ඉපදෙනවා. ඒ වගේම පළමුව දෙවියන් වහන්සේ බුද්ධිය දෙනවා. ඊළඟ මිනිස්සයා දෙමව්පියන් අපට බුද්ධිය දෙනවා. ඊළඟ පාසල් ගුරුවරු අපට බුද්ධිය දෙනවා. ඊළඟ අපි මිත්‍රයන් එක්ක අපි ඇසරෙද්දී අපි තරුණයේ වෙලා ඇසරෙද්දී අපි අධ්‍යක්ෂමින් මිත්‍රයොත් එක්ක අපි බුද්ධිය ලබා ගන්නවා. ඊළඟ විවාහ ජීවිතයේදී ස්වාම පුරුෂ භාර්යාව ළමයි හම්බ වෙනකොට බහුලත්ව අධ්‍යක්ෂමින් අපට බුද්ධිය ලැබෙනවා. අපි වෙඩීටි වෙලා වයසට යනකොට අපි වෙනම බුද්ධියෙන් වර්ධනයටපත් වෙනවා. අපි ගොඩක් දේ මේ ලෝකේ ඉගෙන ගන්නවා. නමුත් මනුෂ්‍ය ජීවිතයට මනුෂ්‍ය බුද්ධිය පමණක් නැදි මේ ටික මම දැන් මේ කියපු ටික ඇති කියලා හිතන මිනිස්සයා. අපි අද දවසේ කියන එක මදි. අම්මා තාත්තගෙන් ලැබිච්ච දේ මදි. පාසල් ගුරුවරුන්ගෙන් ලැබිච්ච දේ මදි. ඒ නිසා මගේ දරුවනේ දෙවියන් වහන්සේගෙන් අප ලබා ගන්න ඕන. ඒකට අපි ප්‍රඥාව කියලා කියන්නේ. දේව ප්‍රඥාව ආශිර්වාද 7. පළවෙනි එක දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ලබන්නා වූ මාර්ග 7 ඔබ ඉගෙන ගන්න ඕන. පළවෙනි අපි ඉගෙන ගමු. දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේගෙන් ලැබෙන ප්‍රඥාව. ඒක මොකද්ද? දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේගෙන් ලැබෙන ප්‍රඥාව. නික්මයාම 31:5. නික්මයාම 31:5. කූඩාරමේ සියලු වැඩවලට දෙවියන් වහන්සේගේ පූර්ණ ප්‍රඥාව ලබා ගත යුතුයි. බලන්න එදා කූඩාරම කියන එක මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍ය භූමියේ දෙවියන් වහන්සේ වෙනුවෙන් සාධන ලද මාලිගාවක්. දෙවියන් වහන්සේගේ නමස්කාර කරන්නට ස්ථානයක් සහ ඒකට අවශ්‍ය කූඩාරමක්. මෙන්න මේකට බවා මගේ දෙවියන් වහන්සේගේ පූර්ණ ප්‍රඥාව එදා ඒ මෝසෙස් යටතේ හිටපු අය ලබා ගත්ත මගේ දරුවනේ 2.
නායකයාගේ අත්‍යබීම කරනකොටගෙන ලැබෙන ප්‍රඥාව. මගේ දරුවනේ දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේගෙන් ලැබෙන ප්‍රඥාව එකයි. ඔබ කියන දෙවියන් වහන්සේගෙන් ආත්මෙන් ලැබෙන ප්‍රඥාව එකයි. දෙක නායකයන් ආත්මික නායකයන් අභිෂේකලත් නායකයන් අත්අබන විට ලැබෙන ප්‍රඥාව තව එකක් බයිබලයේම කියනවා. ඔබ ඒක තේරුම් ගන්න. අද අපි ලබා ගන්න වෙන මොකක් හරි එකට අත්අබාන්න යනවා. මොකද ප්‍රඥාව ලබා ගන්න පිණිස අත්අබන්න උනා. ද්විතීය කතාව 34:9 ද්විතීය කතාව 34:9 මෝසෙස් තමාගේ අත් නූන්ගේ පුත්‍ර වූ යොසුවා පිට අත්‍යබීම කරනකොටගෙන ප්‍රඥාව ලැබුණා. බලන්න ලොස්සන මොනතර අනර්ගද අත්‍යබීම නායකයාගේ අත්‍යබීම කරනකොටගෙන නුවණ. එම අපේ දැක ආත්මයන් වහන්සේගෙන් ලැබෙන නුවණ නායකයන් අත්අබනකොට ලැබෙන. තුන්වෙනි කාරණාව දෙවියන් වහන්සේගේ ඉල්ලීමෙන් ප්‍රඥාව ලැබීම. ඒක ඔබ සලමෝන් වගේ ඉල්ලලා ලබා ගන්න ඕන මගේ දරුවන්. සලමෝන් ඉල්ලුවේ නෑ රන්, සම්රුන් ඉල්ලුවේ නෑ වස්තු. ඉල්ලලා ලබා ගත්ත ප්‍රඥාව. එක රාජාවලිය 3:9 කියනවා. එක රාජාවලිය 3:9 ස්වාමින් වහන්සේගේ සෙනගව ආණ්ඩු කරන්නට ප්‍රඥාව ලැබීම. මේ පවුලක් නඩත්තු කරන්න ප්‍රඥාවක් අවශ්‍යයි මගේ දරුවනේ. කඩයක් නඩත්තු කරන්න, ආයතනයක් නඩත්තු කරන්න, මතක තියාගෙන පාසලක් නඩත්තු කරන්න, අඩුම ගානක 3 දෙනෙක් ඉන්න පවුලක් නඩත්තු කරන්න බුද්ධිය පමණක් නෙමෙයි දෙවියන් වහන්සේ ප්‍රඥාව ඕනේ කියලා තමයි දේව වචනේ කියන්නේ. ඒ වගේම මගේ දරුවනේ සභාවක් නඩත්තු කරන්න පුළුවන් ද මේ අතරපස්තේ තියාගෙන ආයතනයක් නඩත්තු කරන්න අපට බුද්ධිය අවශ්‍ය වගේම ප්‍රඥාව අවශ්‍යයි. අපි එමදාම යාඥා කරලා ආයතනයක් පටන් ගන්නකොට මොකක් හරි වැඩපළක් පටන් අරගෙන කරාගෙන යනකොට ප්‍රඥාව අවශ්‍යයි කියලා මේ වචනේ කියනවා. එක රාජාවලිය 10:23 එක රාජාවලිය 10:23 මෙසේ සාලමොන් රජ වස්තුවෙනුත් ප්‍රඥාවෙනුත් පොළවේ සියලු රජුන්ට වඩා ශ්‍රේෂ්ඨව සිටියේ. මම අහනවා සලමෝන් අනිත් මිනිසුන්ට වඩා පොළවේ සියලු රජුන්ට වඩා ශ්‍රේෂ්ඨ වුණේ ඇයි? ශ්‍රේෂ්ඨ වුණේ ඊයලින් ලැබිච්ච ප්‍රඥාව නිසා මගේ දරුවනේ. ආමෙන්. හතරවෙනි කාරණාව ස්වාමින් වහන්සේට බය වීමේ ප්‍රඥාව ලැබීම. කියන්න ස්වාමින් වහන්සේට බය වීමේ ප්‍රඥාව ලැබීම. හිතෝපදේශ 1:7 හිතෝපදේශ 1:7 ස්වාමින් වහන්සේ කෙරෙහි බය වීම දැනගැන්මේ පටන් ගැනීම. මේ කනර්ගක් මගේ දරුවනේ දේව බය තමයි ප්‍රඥාව ඔබට ලබා දෙන්නේ. අපි ඔක්කොම කියමු දේව බයෙන් තමයි ඔබට ප්‍රඥාව ලැබෙන්නේ මගේ දරුවනේ. ඉස්කෝල පොත් වලින් ලැබෙන්න පුළුවන්, ලයිබ්‍රරි වලින් ලැබෙන්න පුළුවන්, ටියුෂන් පන්ති වලින් ලැබෙන්න පුළුවන්, ඔන්ලයින් සර්විස් වලින් ලැබෙන්න පුළුවන්. මගේ දරුවනේ නමුත් දේව ප්‍රඥාව ලැබෙන්නේ දෙවියන්වහන්සේගේ බය වීමෙන්. අපි පස්වෙනි කාරණාව බලමු දේව ආඥාව පිළිපැදීම තුළ ප්‍රඥාව. දේව ආඥාව පිළිපැදීම තුළ ප්‍රඥාව ලැබීම. ගීතාවලිය 119:100 මා ඔබගේ නියෝග රක්ෂා කළ බැවින් වැඩිමහල්ලන්ට වඩා මට තේරුම් ඇත්තේ. මේ කානර්ග නේද මොඳ සාක්ෂියක් බලන්න මේක හත් දෙකීම සාක්ෂිය ගීතාවලිය 119:100 කියනවා මා ඔබගේ නියෝග ආරක්ෂා කළ නිසා. මම ඔබගේ නියෝගවල් ආරක්ෂා කර බැවින් වැඩිමාල්ලුන්ට වඩා මට තේරුම් ඇත්තේ මට දැනුම ඇත්තේ මට ප්‍රඥා ඇත්තේ. අයවෙනි කාරණාව දේව වචනය තුළ ප්‍රඥාව ලැබීම. දේව වචනය තුළ ප්‍රඥාව ලැබීම. දේව වචනය තුළ ප්‍රඥාව ලැබීම. කොලොස්සි 3:16 ක්‍රිස්තුස් වහන්සේගේ වචනය නුඹලා තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසය කෙරේවා. නුඹලා ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට උගන්වමින් දැනුමුතුකම් දෙමින් නුඹලාගේ සිත්වල අනුග්‍රහය ඇතුව දෙවියන් වහන්සේට ගී ගයන්න. මතක තියන්න මර්ධන ගීතිකාවල් බව ගායනා බව දේව ප්‍රඥාවෙන් පිරිච්ච කාරණාවක් වෙන්න ඕන මගේ දරුවනේ. ලෝකෙ සින්දු ඕන විදියට ඇති. නමුත් අපි ආත්මිකය අපි කියන ක්‍රමයක් තිබෙනවා. අත්වෙනි කාරණාව ස්තුති ප්‍රශංසාවේ ප්‍රඥාව ලැබීම. ආමෙන්. ස්තුති ප්‍රශංසාවෙන් ප්‍රඥාව ලැබීම. එලිදරව් 7:12 ප්‍රශංසාවද තේජසද ප්‍රඥාවද ස්තුතියද ගෞරවයද බලයද පරාක්‍රමයද සදා කාලෙටම අපේ දෙවියන් වහන්සේටම වේවා. එනිසා මගේ දරුවනේ මේ ප්‍රඥාව ලබා ගන්නා වූ මාර්ග 7ක් අපි ඉගෙන ගත්ත එකක් තමයි ආත්මයන් වහන්සේගේ කරුණාවෙන් ආත්මයන් වහන්සේගේ උපකාරයෙන් ලැබීම. දෙව තමයි දේව ආභිෂේකලත් නායකයන් අත්දැකීම කරන ලැබීම. ඊළඟ තමයි යාඥාවෙන් ඉල්ලීමෙන් දෙවියන් වහන්සේලාගේ යාඥා කරලා ලැබීම. ඊළඟ තමයි ස්වාමින් වහන්සේට බය වීමෙන් ලැබීම. ඊළඟ තමයි උන්වහන්සේගේ ආඥාවල් පිළිපැදීමෙන් ලැබීම. ඊළඟ දේව වචනය තුල ප්‍රඥාව ලැබීම. ඊළඟ තමයි ප්‍රශංසා නමස්කාර කරන
කරනකොට ඔබ අනර්ග වූ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ලබා ගන්නවා. හරි පැහැදිලි නේද? හරි පැහැදිලි නේද? කිතුණුවන් කුඩා වැඩක් වූ හොඳටම ආගන්න කුඩා වැඩක් හෝ විශාල වැඩක් හෝ කිරීමට නම් ප්‍රඥාව අවශ්‍යයි. මම අපි සභාවක් ගත්ත කියමුකෝ සභාවේ පුංචි වැඩක්. ඒකට ප්‍රඥාව අවශ්‍යයි කියලා දේ වචනේ කියන මගේ දරුවනේ. දැනුම නැති නිසා කිතුණුවෝ නෑ. දැනුම නැති නිසා දේව සෙනග විනාශ වෙලා තිබෙනවා. එසායා 5:13. යෙෂායා 5:13 මාගේ සෙනග දැනුම නැතිවායින් වහල්කමට ගියෝය. මාගේ සෙනග දැනුම නැතිවායින් වහල්කමට ගියෝය. දැනුම නැති නිසා සෙනග විනාශ වී සිටිනවා. ඇත්තනේ මගේ දරුවනේ අද මිනිස්සු රවට්ටනවා බොරු ඉගැන්වීම් බොරු කාරණාවල් අරවා මේවාද ලෝකෙට ඇතුල් වෙලා තියෙනවා පව්කම ඕනේ නෑ. මිනිස්සු අනේ සඵලත්වය නොඑක ආකාර වැරදි ඉගැන්වීම් මෙන්න මේව තුළ ඔබ නොමග යන්න නම් එපා මගේ දරුවනේ අපි කියනවා ඒකට එකම හේතුව ඔබ බයිබලයේ කියවන්න. ඔබ දේව වචනේ බලන්න ප්‍රඥාව ඉල්ලන්න. ආමෝස් 8:11 කියනවා කලින් ආමෝස් 8:11 බලව හානියක් එනම් කෑම හානියක්වත් වතුර පිපාසයක්වත් නොව ස්වාමින් වහන්සේගේ වචන ඇසීමේ හානියක් මා විසින් එවන දවසක් පැමිණෙන්නේ. මේක අන්තිම කාලේ අඩයාලන් අපි අන්තිම කාලේ අඩයාලන් එක දන්නවනේ අපි දන්නවා භූමිකම්පාවල අපි දන්නවා ජාතින් ජාතියට අපි දන්නවා වසංගත යුද්ධ මේක ඒකත් එක්ක තිබෙන කාරණාවක් ආමෝස් අලුත් විදිහින් අපිට කියනවා අන්තිම කාලේ තියෙන එකම අඩයාලම තමයි කිසි මිනිසෙක් දේව වචනේ අනුව යන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි දේව වචන වල අරියාකාර දේශනා කරන්නේ නැහැ. තමන්ගේ වාසියට තමන්ගේ මේ සාක්කු පුරව ගන්න මේක තමයි මගේ දරුවනේ තිබෙන්නේ. නමුත් දේවනාංශ වචනේ කියනවා ආනියක් එනවා. සූදානම් වෙන්න. ඒ නිසාම ආනියක් නොවන පිණිස ඔබ ඉගෙන ගන්න ප්‍රඥාව ලබා ගන්න. ජෙරමියා 10:14 කියනවා. යෙරමියා 10:14 සියලු මිනිසෝ දැනගැන්ම නැතුව මූඩව හිස්ස සිටිති. බලන්නකෝ මිනිස්සු මෝඩව ඉන්නවා. කාරණාව දේවියන් වහන්සේගේ ප්‍රඥාව නැහැ. පස් ආකාර ප්‍රඥාව මගේ දරුවනේ. පස් ආකාර කාරණාවල් තියෙනවා. ගැලවීම තුළ ස්වභාවිකව ඔබ ප්‍රඥාව ලබන. ඔබ ගැලවීම ලැබෙනකොටම ආත්මයන් වහන්සේගේ තෑග්ගක් හිටියට. ගැලවීමත් තෑග්ගක්. වචනේ කියනවා ගැලවීම නැති වස්ත්‍රයේද ධර්මිෂ්ඨකමනේ සලුවද උන්වහන්සේ අපිට නිකම් පෙරේවුවා කියලා. ගැලවීම අපිට නොමිල ලැබිච්ච දෙයක් නම් ගැලවීම සමග මතක තියාගන්න ඉගෙන ගන්න ගැලවීම සමග ඔබට ඉතාන්න බැරි ප්‍රඥාවක් උන්වහන්සේ ඔබට ලබා දෙනවා. ඊළඟ තමයි දෙවෙනිම පසුව මනුස්ස උත්සාහයෙන් ඔබ යම් දෙයක් බයිබලයේ අරා ඉගෙනගෙන ඔබ ඒ ප්‍රඥාව ලබා ගන්නවා. තුන දෙවියන් වහන්සේ සමග සම්බන්ධ වෙද්දී නිතරම තියෙන දේව සම්බන්ධතාවය තුළ ඔබ ප්‍රඥාව ලබනවා. අතර තමයි සුද්ධාත්මයන් වහන්සේගේ දීමනා තුළ වෙනම දීමනාවල් වරම් ස්වර්ගික දීමනාවල් වරම තුළ ඔබ ප්‍රඥාව ලබනවා. ඊළඟ තමයි නපුරු අඳනාගෙන යක්ෂයාට විරුද්ධව සිටින පිණිස ඔබ ප්‍රඥාව ලබනවා. ආමේන්. මෙන්න මේ තරම් අපි මේකට කියන්නේ ආත්මික ප්‍රඥාව තියලා. පළවෙනි කාරණාව මගේ දරුවනේ ප්‍රඥාව ආශිර්වාද අතම පළවෙනි එක මොකද්ද? දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ලබනව මාර්ග 7. ඒක අපි ඉගෙන ගත්තා. දෙක දේව සැලසුම සම්පූර්ණ කරන ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ දෙවියන් වහන්සේගේ සැලසුම අඳුනා ගන්න එක. අපි කියමු ප්‍රඥාව කියන්නේ මොකද්ද? දේව සැලසුම අඳුනා ගන්න එක. ඒ දේව සැලසුම සම්පූර්ණ අඳුනාගෙන සම්පූර්ණ ක්‍රියා කරන එක. දේව සැලසුම ඉෂ්ට කරන එක. දේව සැලසුම ඉෂ්ට කරන්න ඔබට ප්‍රඥාව ඕන. ඒ නිසා මගේ දරුවෝ ඔබ උසස් කරන්න, මා උසස් කරන්න. අපි මා විශාල නායකයෝ කියලා පඬිතුයෝ කියලා කියන්නේ නෙමෙයි. දෙවියන් වහන්සේගේ සැලසුම ඉෂ්ට කරන්නයි ප්‍රඥාව ඕනේ. ඔබ ප්‍රඥාව ලබා ගන්න ඕන. ඒ නිසා නික්මයාම 25:8 කියනවා. නික්මයාම 25:8 දෙවියන් වහන්සේ මනුෂ්‍යයන් අතර වාසය කරන්නට සුද්ධස්ථානයේ සෑදීමට දේව සැලසුමේ ප්‍රඥාව අත්‍යවශ්‍යයි. බලන්න අත්‍යවශ්‍යයි. අපි යම් වැඩක් කරද්දී දේව මාලිගාවක් ගොඩනගද්දී, දේව ස්ථානයක් ගොඩනගද්දී, දේව සේවයක් ගොඩනගද්දී, දේව අධ්‍යාපනයක් ගොඩනගද්දී අද මිනිසුන් දන්නේ නැහැ වෝවිත මගේ දරුවනේ. ඒ නිසා මනුස්ස සැලසීමෙන් ගොඩනැගිලි, මනුස්ස සැලසීමෙන් සේවාවල් ඒ එකපාරට පටන් අරගෙන එකපාරට කඩා වැටෙනවා මගේ දරුවනේ. එමදීටම දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අවශ්‍යයි. නික්මයාම 25:9. නික්මයාම 25:9 දෙවියන් වහන්සේ විසින් පෙන්눔 කරන සැලසුමට මනුෂ්‍ය සැලසුම ඇතුල් වීමට නොහැක. බලන්න මේක තමයි දේව සැලසුම ලබා ගන්න සැලසුම දේව ප්‍රඥාව අනුව විතරයි අපි ගොඩන ගන්න ඕන. දේව සැලසුම එකතු කරාගෙන ඒකට මනුෂ්‍ය සැලසුම ඇතුල් කරන්න එපා. කලවම් කරන්න එපා. මුසු කරන්න එපා. ඒ නිසා දේව සැලසුමෙන් දේව ප්‍රඥාවෙන් මනුෂ්‍ය සැලසුම ඇතුල් කරනවා නම් එතකොට ඒක අච්චාරුවක් වෙනවා. එනිසා මගේ දරුවනේ දේව සැලසුමට මනුස්ස සැලසුම ඇතුල් වෙන්න බෑ කියලා නික්මයාම 25:9 ඔබ කියවලා බලන්න. නික්මයාම 25:4 කියනවා. නික්මයාම 25:4 දෙවියන් වහන්සේ පෙන්වන ආදර්ශයේ පමණක්ම සැලැස්ම විය යුතුයි. නික්මයාම 25:4 ඔකම කියමු. නික්මයාම 25:4 ඔබ කියවන්න දේව සැලසුම අච්චු ගාපේතියට A to Z 1 to
අන්තිම වෙනකම් උන්වහන්සේ අපිට පැහැදිලිව කියලා දෙනවා මෙන්න මේක තමයි මගේ සැලසුම මේම කරන්න කියන එක. මනුෂ්‍යයා තමන්ගේ දක්ෂකම් බලපුලුවන්කාරකම් සුවය බුද්ධිය තමන්ගේ සිත අහංකාර ලෙස දේව සැලසුමක් දේව සේවයක් කරන්න බෑ. තමන් හිතන විදිහට දේව සැලසුම් කරන්න බෑ දේව සේවාවල් කරන්න බෑ කිසි දෙයක් ගොඩ ගන්න බෑ 100%ටම අපි කියමු 100%ට මේක පරිපූර්ණ වූ දේව සැලසුමක් වෙන්න උනා. ඒක දේව තේජසින් පිරිච්ච සුද්ධ ස්වාමින් වහන්සේගේ සුද්ධ කමින් පිරිච්ච සැලසුමක් වෙන්න උනා. දෙවියන් වහන්සේ තමන්ගේ සැලසුමට විවිධාකාර අය පාවිච්චි කරා. ඒක ඔබ තේරුම් ගන්න අපි ඔක්කොම එක්කෙනාටම කරන්න බෑ. මටම ඔක්කොම කරන්න පුළුවන් ද මගේ දරුවනේ. දැන් මම මේක කරාගෙන ඉන්නකොට මගේ සුනිල් සහෝදරයා මේක රෙකෝඩින් කරනවා. මම මේකත් කරාගෙන ඒකත් කරන්න පුළුවන්ද? එහෙම බෑ. මම මේක කරාගෙන මගේ මේ උපකාර වචන වලට මෙන්න මේ දෙන්නව පාවිච්චි කරනවා. මේක ටෙලිකාස්ට් වෙනකොට තව මිනිස්සුක් පාවිච්චි කරනවා. ඒ නිසා මේක එකමුතුකමේ කාරණාවක් මගේ දරුවනේ. නායකත්වයට මෝසෙස් තෝරාගත්ත දෙවිඳුන්. නායකත්වයට මෝසෙස් තෝරාගත්ත දෙවිඳුන් පූජකමට ආරුන්ව තෝරගන්නවා. පූජකමට ආරුන්ව තෝරාගත්ත දෙවිඳුන් සෙන්පතිකමට ෂෙත්පතියා ලෙස යොසුව තෝරගන්නවා. බලන්නකෝ ලස්සන නායකත්වයට මෝසෙස් පූජකමට ආරුන් බලන්න මගේ දරුවනේ ෂෙත්පතියා නිසා යුද කරන්නට සෙන්පති යොසුවා. නික්මයාම 31:2 කියනවා. නික්මයාම 31:2. පැහැදිලිව මේක පොඩ්ඩක් අහන්න නික්මයාම 31:2 කියනවා. කූඩාරමේ සියලු වැඩවලට අවශ්‍ය නායකයන් ආත්මෙන් පිරි අය. එම වැඩම පුංචි වැඩ වුණත් ලොකු වැඩ වුණත් සභාව හතු ගහන්න වුණත් මගේ දරුවනේ ඔය ආත්ම පිරිච්ච කෙනෙක් වෙන්න උනා කියන එක බයිබලයේ කියනවා. බෙසලෙල් රන් රිදී පිත්තල වැඩ කිරීමට ප්‍රඥාවෙන් පිරි. බලන්නකෝ ඒ කූඩාරමට අවශ්‍ය රන් විදි කරන්නට කෙලිම කියන රන් රිදී පිත්තල වැඩ කිරීමට ප්‍රඥාව අවශ්‍යයි. එහෙනම් ඒකට ඊළඟ එක්කෙනා හෝලියාප් මැණික් කැපීම ලී කැටයම් සියලු ආකාර වැඩවලට ප්‍රඥාවෙන් පිරීම. මොකටද දේවමාලිගාව ලස්සන කරන්න මැණික් කැපීම ලී කැටයම් මෙන්න මේකට වෙනම ප්‍රඥාව ස්වාමීන් වහන්සේ ආත්මීය වගුරුලා දුන්නා. සේවාවන් සැලසුම් එක්සත්ව කිරීම දෙවන් වහන්සේගේ කැමැත්ත මගේ දරුවනේ. සැලසුම ප්‍රඥාවේ සැලසුමේ දෙවිඳුන්. ඔබ තේරුම් ගන්න ප්‍රඥාවේ සැලසුම දෙවිඳුන්. යෝබ් 28:26 කියනවා. යෝබ් 28:26 වර්ෂාවටත් දෙවියන් වහන්සේගේ සැලැස්ම අවශ්‍යයි. අපි කියමු අපි ඔක්කොම එකතු වෙලා කියමු වර්ෂාවටත් දෙවියන් වහන්සේගේ සැලැස්ම අවශ්‍යයි. බලන්න වර්ෂාවටත් දෙවියන් වහන්සේගේ සැලසුමක් අවශ්‍යයි. යෝබ් 28:25 කියනවා. යෝබ් 28:25 සුළඟටත් දෙවියන් වහන්සේගේ සැලැස්ම අමන සුළඟටත් දෙවියන් වහන්සේගේ සැලසුමක් අවශ්‍යයි. ඒගොල්ලෝ මේ සැලසුම අනුව වැඩ කරන්නේ. ඒක දෙවියන් වහන්සේගේ ප්‍රඥාවක්. ගීතාවලිය 74:17 කියනවා. ගීතාවලිය 74:17 පොළොවේ සියලු සීමා ප්‍රඥාවෙන් පිහිටවනසේ. බලන්න පොළොවේ සියලු සීමාවල් ප්‍රඥාවෙන් පිහිටෙවුවා මගේ දරුවනේ. මේක තමයි අලංකාරය. මේක තමයි කාලයේද සෑදූසේ. ආමේන් මේක අපූර්වයි දෙවියන් වහන්සේගේ සැලසුම දිහා හිතලා බලන්න උන්වහන්සේගේ ප්‍රඥාව දිහා හිතලා බලන්න. ඒ ප්‍රඥාව ඔබ දේව පුත්‍රයා නිසා ඔබට දෙවියන් වහන්සේ දෙන්න කැමැති. ඔබ ඉල්ලන්න, ඔබ ලබා ගන්න, ඔබ ප්‍රඥාවෙන් ක්‍රියා කරන්න. සභා සේවක නායක සේවයට මගේ දරුවනේ සියලු සේවිත ප්‍රඥාව අවශ්‍යයි. අද ප්‍රඥා නැති නිසා අද සභාවල් දරුවන් අනේ ඒගොල්ලෝ දුක් විඳින ඇති බලන්න 1 කොරින්ති 7:17 කියනවා. 1 කොරින්ති 7:17 ස්වාමින් වහන්සේ එක් කෙනාට බෙදා දුන් ප්‍රකාරයටද හැසිරේවා. ඒ බෙදා දුන්න දේ තේරුම් ගන්න. මොකද ඔබගේ කොටස කියලා තේරුම් ගන්න. ඔබගේ වගකීම් ඔබ අනිත් එක්කෙනාගේ වගකීමට යන්න එපා. ඔබ ගීතිකා කණ්ඩායමේ නායකයෙක් නම්, ඔබ තරුණ කණ්ඩායමේ නායකයෙක් නම්, ඔබ කාන්තා සමිතියේ නායකයෙක් නම් එක එක්කෙනාට බෙදා දුන්න දේ ප්‍රඥාව ලබාගෙන කරන්න. ඒක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. සියලු සභාවලදී මෙසේ නියම කරනවා කියලා දේව වචනේ කියනවා. තීතස් 3:8 තීතස් 3:8 දේශනාවට සැලසුම හා ස්වර්ගික ප්‍රඥාව අවශ්‍යයි. අනේ මගේ දරුවනේ අපි කියමු අපි මිනිසුන්ට දේශනා කරන මේ දේශනාවට මොකක්ද ඕනේ? ස්වර්ගික සැලසුමක් ඕනා. ස්වර්ගික ප්‍රඥාවක් ඕනා. මේක නැතුව මිනිස්සු අද ඉතන දේ Tamanට කටට එන දේ මිනිසුන්ට සාප කරන්න, බනින්න, විවේචන කරන්න ඒකට නෙමෙයි දේව වචනේ තිබෙන්නේ මගේ දරුවනේ. දේව කලින්ම සැලසුම් කරලා ප්‍රඥාව ලබාගෙන මේක මිනිසුන්ට යන්න ඕන. ඒක බයිබලෙන් පමණක් ගන්න ඕන. අකුරක් පාසා අකුරක් එතනින් තිතක් පාසා තිතක් දෙවියන් වහන්සේගේ වචනය තුළ ඔබ හුරාගෙන ඔබ රාස ලබාගෙන මනුෂ්‍යන්ට දෙන්න ඕන. ඒකටයි අපි පත් කරලා තිබෙන්නේ මගේ දරුවනේ. මෝසෙස් පමණක් නොව සලමොන්ට දේව මාලිගය සාදන්නට ඒ සියලු ප්‍රඥාව ලැබුවේ දෙවියන් වහන්සේගෙන්. මෝසෙස්ට ලැබුවා වගේම සලමොනුත් නැත මෝසෙස්ගේ ලබාගත් සැලසුම් ටික කියවලා සලමොන්ට කරන්න තිබුණා. සලමොන් එහෙම කරේ නැහැ. මෝසෙස්ට මොනතරම් මෝසෙස් දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් ලබාගත්තද සලමොනුත් ඒ ආකාර ප්‍රඥාව ලබාගෙන තමයි දේව මාලිගාව ගොඩනැගුවේ. අපි දෙවියන්ගේ ප්‍රඥාව ලබා ගන්නට යුත්තේ හැයි. අපි දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අපි ඔක්කොම කියන අපි දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ලබාගත ඇයි? එක මනුෂ්‍යයාගේ මිනිස්සු වර්තමානයේ මේ පොළවේ ජීවත් වෙන නිසා. මනුෂ්‍ය වර්තමානයේ මේ පොළවේ ඉන්න නිසා අපි මේ මිනිසුත් එක්ක වැඩ කරන්න ඕන. හලෝ අපි මේ මිනිසුත් එක්ක වැඩ කරන්න ප්‍රඥාවක් ඕන. මේ අන්‍ය මිනිසුත් එක්ක වැඩ කරන්න, මේ ලෝක මිනිසුත් එක්ක වැඩ කරන්න.
අපි අපේ කඩවල් කරන්න අපි ව්‍යාපාර කරන්න අපිට ප්‍රඥාවක් ඕන මගේ දරුවනේ මේ මිනිසුත් එක්ක ප්‍රඥාව නැතුව අපිට වැඩ කරන්න බෑ දෙක මිනිස්සයෝ මනුෂ්‍යයා ලෝකය මුළුමනින්ම ආණ්ඩු කරන්න ඕනේ නිසා මිනිස්සයා මේ පොළොව ආණ්ඩු කරන්නේ මිනිස්සයා දෙනට දෙවියන් වහන්සේගේ රාජ්‍යය පැමිණෙනකන් මේක ආණ්ඩු කරන්නේ මිනිස්සයා අපේ ජනාධිපතිවරු අපේ අගමැතිවරු අපි ඉන්න മന്ത്രിවරු නොයික් ආකාර නිලධාරීන්ලා මේගොල්ලන්ට ප්‍රඥාව ඕනයි ප්‍රඥාව ඔබ ඉල්ලන්න ඕන යාළුවට ප්‍රඥාව දෙන්න කියලා අපි ආඥා කරන්න ඕන මේ තරම් මේ රටේ තියෙන මේ පවතින මේ තත්ත්වය මැද්දේ මේ රට අරගෙන යන්නේ කොහොමද මේ වසංගතයෙන් මේක බේරගන්නේ කොහොමද මේ රටට ආර්ථික තත්ත්වයක් ඇති කරන්නේ කොහොමද ඒ නිසා මගේ දරුවනේ දෙවියන් වහන්සේ රජවරුන් පත් කරනවා නම් දෙවියන් වහන්සේ රජවරුන් පත් කරපු රජවරුන්ට යාඥා කරන්න අපිට අපි වගකීම් උන්වහන්සේ අපිට බාර දීලා තිබෙනවා අපි ආඥාවෙන් තමයි මේක නඩත්තු වෙන්නේ අපි ආඥාවෙන් තමයි මේ කොරෝනා මෙල්ල වෙන්නේ අපි ආඥාවෙන් තමයි අපි මේකෙන් ජය ගන්න මගේ දරුවනේ ආමෙන් තුන්වෙනි කාරණා ලෝකයේ පසු කර ඉහළට යන්න ඕනේ නිසා. ඔව් මේක පසු කර. දැන් ඊළඟ කොයිද මේ ලෝකෙන් අපි එම දාන්නේ නැහැ මේ ලෝකෙන් ඉඳලා අපි ඉහළට යන්න නම් ඒකටත් ප්‍රඥාව අවශ්‍යයි. ආමෙන්. ජෙරමියා 10:12 කියනවා. යෙරමියා 10:12 දෙවියන් වහන්සේ එතුමාගේ බලෙන් පොළව සෑදුසේක. තමාගේ ප්‍රඥාවෙන් ලෝකේ පිහිටෙව්සේක. දෙවියන් වහන්සේ එතුමාගේ නුවණින් අහස දිග හැරියසේක. දෙවියන් වහන්සේගේ සැලසුම දැනගන්න ඉෂ්ට කරන්න ප්‍රඥාව ආශිර්වාදය අපට අවශ්‍යයි මගේ දරුවනි. දැන් තේරෙන්න ඕනේ කොච්චර අවශ්‍යද කියලා. ඒ නිසා අපි කියමු පළවෙනි කාරණාව ප්‍රඥාව ලබන්නේ කොහොමද? දෙවියන්ගේ ප්‍රඥාව ලබනව මාර්ග අත ඔබ ඉගෙන ගත්ත ඒ අනුව. දෙක දේව සැලසුම සම්පූර්ණ කරන ප්‍රඥාව. ඒ සැලසුම ඉෂ්ට කරන්න දැනගන්න ක්‍රියා කරන්න ඔබට අවශ්‍යයි. තුන්වෙනි මනුෂ්‍ය ජීවිතයේ එන්නා වූ ප්‍රශ්නවල විසඳන්නට මොකටද ප්‍රඥාව අපේ දිනපතා අපට එන ප්‍රශ්නවල් විසඳන්නට ප්‍රඥාව අපට වුණා. අපි දිනපතා ජීවිතයේදී අපේ පවුල් වලින් අපේ රැකියා ස්ථාන වලින් අපේ සභාවල් වලින් රටේ කිතුණු විවාහයේදී අධ්‍යාපනයේදී දිනපතා විවිධාකාර ප්‍රශ්න තිබෙනවා මගේ දරුවනේ. අපි පුංචි කඩයක් ගත්තාම පුංචි සිලර කඩයක් ගත්තාම ප්‍රශ්න කෝටියක් තිබෙනවා. ප්‍රඥාව වුණා මේක විසඳ ගන්නට පළමු සභා යෝගයේදී ආරම්භ කරනකොට ප්‍රශ්න ගොඩක් ආවා. පළවෙනි සභාව එදා පෙන්තකොස් දවසේදී සභාව උපත ලැබුවාම එදා ඒ ආත්මයන් වහන්සේ දෙකේ ගින්න ඇවුලුනාම ඒකත් එක ප්‍රශ්න ආවා මගේ දරුවනේ. ක්‍රියා 6:1 කියනවා. ක්‍රියා 6:1 වැන්දඹුවට නොසැලකීම සම්බන්ධ ප්‍රශ්නයක් කතා කරනවා. ක්‍රියාපොතේ සේවය වර්ධනයන් සමග ප්‍රශ්නත් වර්ධනය ක්‍රියාපොතේ සේවය වර්ධනය සභා වර්ධනය ආත්මික කම වර්ධනය එක්කම ප්‍රශ්නයත් වර්ධනය වුණා කියලා කියනවා. ක්‍රියා 15 පරිච්ඡේදයට සම්බන්ධව චර්ම ඡේදන සම්බන්ධව ප්‍රශ්නයක් කතා කරනවා. ආයි චර්ම ඡේද ප්‍රශ්න මෙන්න මේ ප්‍රශ්න සභාව තුළ ප්‍රශ්න මගේ දරුවනේ මේගොල්ලෝ මොකද්ද කරේ එදා අර වැන්දුපොන්ඩ ඒ කෑමේස ප්‍රශ්නයක් කෑම සම්බන්ධ ප්‍රශ්නයක් කෑම මේසිය තුල තිබෙ කෑම අර වැන්දපුවන්ට ග්‍රීක වැන්දපුවන්ට හරියට දුන්නේ නැහැ තමන්ගේ ඊශ්‍රායෙල් වැන්දපුවන්ට දුන්නා කියන ප්‍රශ්නේ විසඳුවේ කොහොමද විසඳුවේ මගේ දරුවනේ ප්‍රඥාවෙන් පිරිච්ච කණ්ඩායමක් තෝරගෙන මගේ දරුවනේ මේස කෑම මේස ප්‍රශ්න විසඳන්නට කෑම මේස ප්‍රශ්න විසඳන්නට කැන්ටිමේ ප්‍රශ්නේ විසඳන්නට කුසියේ ප්‍රශ්නේ විසඳන්නට උන් තෝරගත්තේ ආත්ම ප්‍රඥාවෙන් ලැබිච්ච අධ්‍යනිකව ක්‍රියාය 2 ඉඳලා 4 ක්‍රියා 6:2 සිට 4 පැහැදිලි වන්න මේසවල සේවයට අපෝස්තලවරුන් පත් කළේ යහපත්යයි ප්‍රසිද්ධ ආත්මයෙන් පූර්ණ ප්‍රඥාවෙන් පූර්ණ 7 දෙනෙක් පත් වුණා. ඔක්කොම අපි කියමු මේස කෑම මේස ප්‍රශ්නෙට පත් කරේ කවුද? යහපතේ ප්‍රසිද්ධ ආත්මයෙන් පූර්ණ ප්‍රඥාවෙන් පූර්ණ 7 දෙනෙක්. එහෙනම් මගේ දරුවනේ සභාවේ අනිත් වැඩවලට පොඩ්ඩක් හිතලා බලන්න. ඒකයි මගේ දරුවනේ වැඩ ඒකයි. අපි වැඩ පෙන්වන්න නෙමෙයි. අපි පුංචි සභාවේ ප්‍රශ්නෙට ආත්මයෙන් පිරිච්ච පූර්ණ ප්‍රඥාව අපට වුණා. කෑම මේසෙට ප්‍රඥාව අවශ්‍ය නම් කිතුණාට සියලු වැඩවලට කොපමණ ප්‍රඥාව අවශ්‍යද? ප්‍රශ්න වල විසඳන්නට දෙවිඳුන් ළඟ ඥානය ඉල්ලා අපි ආශිර්වාදය ලබා ගමු. ආමේන්. අපි කාරණා ඉගෙනගත කාරණා තුනක් අපි කියවමු. දෙවිඳුන්ගේ ප්‍රඥාව ලබන්නා වූ මාර්ග අත අපි දැනගන්න ඕන. දේව සැලසුම සම්පූර්ණ කරන්නට ප්‍රඥාව අපට අවශ්‍යයි. අපි දිනපතා ජීවිතයේ දෙන්නා වූ ප්‍රශ්න වල විසඳන්නට අපට ප්‍රඥාව අවශ්‍යයි. ඊළඟ තමයි 4 වෙනි කාරණාව. අපි පොඩ්ඩක් මේක කාලයක් ගමු. කිතුණුවන් ළඟ ලෝකයේ පඬිතයෝ ආන ප්‍රශ්න වලට උත්තර දෙන්නට ප්‍රඥාව අවශ්‍යයි. අද ලෝකයේ මිනිස්සු ඒ ආන ප්‍රශ්න ගෝටියක් මගේ දරුවනේ. ඒ පඬිතයෝ ආන ප්‍රශ්න වලට අපි උත්තර දෙන්න එපා. අපිට බීරලා යන්න බෑනේ. එහෙනම් අපි කිතුණෝ කියලා අපි පැනලා යන්න බෑ. ඒ නිසා අපිට යෝහන් 8:5 කියනවා. යෝහන් 8:5 කියනවා යේසුස් වහන්සේ ප්‍රශ්න අහනවා කිතුණුවන් ළඟ ලෝකේ පඬිතුයෝ අසන අද ප්‍රශ්න වලට උත්තර දෙන්නට ප්‍රඥාව අවශ්‍යයි. යෝහන් 8:5 කියනවා යේසුස් වහන්සේගෙන් ප්‍රශ්නේ අසන්නෝ කවුද කියලා. ඒ 8:5 කියනවා ලියන්න ස්වාපරිශවරු. ඒ ප්‍රශ්න අසනවා යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා. මොකද්ද මේ ප්‍රශ්නය? ප්‍රශ්නේ කාරණා මොනවාද?
मोसेस के लिए भी ගල් ගල්ගසා මරණයටපත්. मोसेसගේ ලියවිල්ල අනුව ගල් ගසා මරන්න ඕන. මේක තමයි ප්‍රශ්න. පඬිතියන්ගේ ප්‍රශ්න යේසුස් වහන්සේ වරදට පත් කරන්න යෝහන් 8:5. ගල් ගසා මරන්න ඕන. වෛශාවිය කට පිටින් අවුණා. පාපිත් එක්කම අවුණා. අපි අල්ලගත්ත යාව. අපි වෛශා කරන්දී අල්ලගත්තා. දැන් මේ මොසෙස්ගේ ලියවිල්ල අනුව යාව ගල් ගාලා මරන්න ඕන. ඔයා මොනවද කියන්නේ? යේසුස් වහන්සේ ළඟ ප්‍රශ්න ඇහුවා. යේසුස් වහන්සේගේ අසන්න අවශ්‍යතාවය මොකක්ද? කොහොමද ඇව්වේ? ප්‍රශ්න දන්නේ නැති නිසා නෑ යේසුස් වහන්සේ වරදට පත් කරන්න. මේ පඬිතුයෝ ටික ගිහිල්ලා ප්‍රශ්න අහනවා යේසුස් ළඟ කොහොමද යේසුව පටලවලා යේසුව වැරදිකාරය. එතකොට යේසුස් කිව්වොත් ඕනේ නැහැ කියලා මොසෙස්ට විරුද්ධව ක්‍රියා කරන එක්කෙනෙක් වෙනවා. ඒ නිසා මගේ දරුවනේ යෝහන් 8:7 කියනවා යොහන් 8:7 යේසුස් වහන්සේගේ උත්තරය නම් පළමුව පවු නොකර සිටින්නා ගල්ගසාව. අන්න ඉවරයිනේ වැඩි බලන්නකො උත්තර දුන්නේ නැටි. ප්‍රඥාවෙන් උත්තර දුන්නේ නැටි බලන්න. කොහොමද උත්තරය? ප්‍රශ්නේ ඇහුවා යේසුස් වහන්සේ පටලවන්න. ප්‍රශ්නේ ඇහුවා මොසෙස්ට විරුද්ධව එයාගේ කටින් වචනයක් ගන්න. ඒ නිසා මේ ප්‍රශ්න අසන්නන්ට අපි කියනවා අපිට ප්‍රඥාව අවශ්‍යයි. බුද්ධියෙන් උත්තර දෙන්න. පඬිතියන්ගේ මාචාර්යවරුන්ගේ මේ ලෝකේ අපි ළඟ අනවශ්‍ය ප්‍රශ්න අපිව වැරදිකාරයෝ කරලා අපිව බොරුකාරයෝ කරලා ප්‍රශ්න අසලා හිතාගෙන අසන්නන්ට අපිට පඬිත මනුෂ්‍යන්ට අපිට උත්තර දෙන්න ඕන මගේ දරුවනේ. පරිසරණගේ ප්‍රශ්නය අඥාන ප්‍රශ්නයක අපි කියමු පරිසරණගේ ප්‍රශ්නය අඥාන ප්‍රශ්නය. නම් යේසුස් වහන්සේගේ පිළිතුර ප්‍රඥාවේ පිළිතුරකේ. පරිසරණගේ ප්‍රශ්නය අඥාන ප්‍රශ්නයක. යේසුස් වහන්සේගේ පිළිතුර ප්‍රඥාවේ පිළිතුර. අඥාය අය වර්ග දෙකක්. බයිබලයේ කියන අඥාය අය වර්ග දෙකක්. හරිද? එකක් මෝඩ අය අසන ප්‍රශ්න. මෝඩ විදියට ප්‍රශ්න අසන එක. දෙකක් තමයි අපිව මෝඩයන් කරන්නට ප්‍රශ්නයි. මෝඩ විදියට ප්‍රශ්න අහන එකක්. අපිව මෝඩයෝ කරන්නට ප්‍රශ්න අහන එකක්. මේ දෙක තමයි බයිබල් අපිට කියලා දෙන්නේ. නිසා මේ දෙන්නට දෙන උත්තරය ඔබ දැනගන්න ඕන. ඒකට ප්‍රඥාව අවශ්‍යයි. කීර්තෝපදේශ 26 මේක පොඩ්ඩක් ආන්න හරියට. කීර්තෝපදේශ 26 4 හිතෝපදේශ 26 4 සිට 5. මේක හොඳට වහන්න. නුඹ තඥානයට සමාන නොවන පිණිස ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තර නොදෙන්න. ඔහුගේ මෝඩ ප්‍රශ්නයට මෝඩකම හැටියට ඔහුට උත්තර නොදන්න. අඥා තමා ප්‍රඥාවන්තයෙකයි නොසිතන පිණිස ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තර දී. ඔහුගේ මෝඩකම හැටියට උට උත්තර දෙන්න. මෙන්න බලන්න මේ පඬිත මේකටයි අපිට ප්‍රඥාව අවශ්‍ය. මෙසේ පරිසරුන් නැවතත් ප්‍රශ්නයක්. දැන් එකක් අත්හැරියේ නැහැ. නැවතත් ආනවා. ආදායම් බදු සම්බන්ධ ප්‍රශ්නයක්. මෝඩයන් ප්‍රශ්න වලට කෙලවර නැහැ. දෙකක් ඉවරයි කියලා නෑනේ. අර ගල්ගසා වෛශ්‍යාවගේ එතන ඉවර කළා ගියාද නෑ. ඒගොල්ලෝ මෝඩියෝ කවදාවත් නිකන් ඉන්නේ පිට ප්‍රශ්න අහනවා මගේ දරුවනේ. මතේ 22:15 කියනවා. මතේ 22:15 ප්‍රශ්නය බදු සහ ආදායම් සම්බන්ධව. මොන්දට වන්න අදත් ප්‍රශ්නය බදු සහ ආදායම් සම්බන්ධ ප්‍රශ්නයක්. බදු සහ ආදායම් සම්බන්ධව හේතු ප්‍රශ්නයේ කායිසාරට බදු ගෙවිය යුතුද නැත්ද? අන්න බලන්න. මෙතනින් තමයි යේසුව පටලවන්නේ. යේසුව පටලන්නේ කොහොමද? කායිසාරට බදු දෙනවද එපාද? දැන් යේසුස් එකපාරටම එපා කිව්වොත් අන්න කායිසාරට විරුද්ධව එදාම එන ගහලා මරන. එදාම මරණ දෙන්න දීලා බරනවා. ඒ නිසා මගේ දරුවනේ උත්තරය පැහැදිලි වෙන්න ඕන. ඒකට ප්‍රඥාවෙන් උත්තර දෙන්න ඕන. ප්‍රශ්නය කායිසාරට බදු දෙනවද එපාද? ප්‍රශ්නේ අසන්නෝ ඌමනාව වන්නේ මොකද්ද? ප්‍රශ්නේ අසන්නන්ගේ ඌමනාව යේසුස් වහන්සේව වරදට පත් කරන්න. යේසුස් වහන්සේගේ පිළිතුරු මා පරීක්ෂා කරන්න උන්වහන්සේව නිකන් අසු කරන්න. මතේ 22:21 කියනවා. සුදු මතේ 22:21 කායිසර්ගේ දේ කායිසර්ටත් දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් දෙන්නයි ඔවුන්ට කීසේක. බලන්නකෝ අන්න මේක තමයි ලස්සන උත්තරය. කායිසර්ගේ දේ කායිසර් අපි ඔක්කොම කියන කායිසර්ගේ දේ කායිසර්ට දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේ. පඬිතියන්ගේ මේ මහා පඬිතියන්ගේ මේ පරිසවරුන්ගේ මේ ප්‍රශ්නයට ස්වාමීන් වහන්සේ හානර්ග උත්තරයක් දෙන්න නම් උන්වහන්සේ මොනතරම් ප්‍රඥාවෙන් වැඩ කරාද? ඒ ප්‍රඥාව අපට අවශ්‍යයි. මේ ආකාර ප්‍රශ්නවල යේසුස් වහන්සේට පමණක් නොව සියලුම දේව දරුවන්ට මුහුණ දීමට සිදු වේ මගේ දරුවනේ. මතෙව් 10:18 ඉඳලා 20 කියනවා. සුද වූ මතෙව් 10:18 සිට 20. මේ පදේ කන් දෙන්න. නුඹලා මා නිසා ආණ්ඩුකාරයන්ද රජවරුන්ගේද ඉදිරියටද ගෙන යනු ලබනවා ඇත. නුඹලා කතා කරන්නේ කෙසේද යන්න කනගාටු නොවන්න. මක් නිසාද කතා කරන්නේ නුඹලා නොව නුඹලා තුල සිටින නුඹලාගේ පියාණන් වහන්සේගේ ආත්මයානෝ යයි කීසි. ආමේන්. අපි ඔක්කොම ආමේන් කියමු. ඔබ බය වෙන්න එපා. උසාවියට යනකොට රජවරු ඉදිරියට මේ වගේ ප්‍රශ්න ඔබ ඇදගෙන ගිහිල්ලා ගහලා ප්‍රශ්න අහනකොට ඔබ බය වෙන්න එපා. මොනවාද උත්තර දෙන්නේ? අනේ මාව ඇදගෙන යනවා මම සේවකෙක් මෙච්චර ඔබට සේවය කරා නේද? දැන් මාව වැරදි ස්වාමීන් වහන්සේ කියන බය වෙන්න එපා. එතනින් ගිහලා ඔබ හිත ගන්න සුදාත්මයන් වහන්සේ ඔබ තුළ ඉඳලා තියෙන කතා කරයි කියලා මගේ දරුවනේ. ආමේන්. එනිසා මගේ දරුවනේ අපට මේ තරම් බලයක් මේ තරම් ප්‍රඥාවක් උන්වහන්සේ දීලා තිබෙනවා. ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට සුදාත්මයන් වහන්සේගේ ප්‍රශ්නය පිළිතුරු අපට අවශ්‍යයි. උන්වහන්සේගේ ආඥාව අපට අවශ්‍යයි. උන්වහන්සේගේ ප්‍රඥාව අපට අවශ්‍යයි.
ඒක යාඥා කොට ලබා ගන්න. අපි කාරණා හතරක් බලපු අතර සීකරමු. දෙවිඳුන්ගේ ප්‍රඥාව ප්‍රඥාව ලබන්නා වූ මාර්ග ඔබ ඒක දැනගන්න උනා. දේව සැලසුම සම්පූර්ණ කරන ප්‍රඥාව. දේව සැලසුම් සම්පූර්ණ කරන ප්‍රඥාව ඔබ ලබා ගන්න උනා. මනුෂ්‍ය ජීවිතයේදී එන්නා වූ ප්‍රශ්න විසඳන්න ප්‍රඥාව. තුන්වෙනි කාරණාව මනුෂ්‍ය ජීවිතයේදී අපි පෞල් ජීවිතයේදී දිනපතා ජීවිතේ යන ප්‍රශ්නවල විසඳන්නට ප්‍රඥාව අවශ්‍යයි. ලෝකේ පඬිතුයෝ අසන ලද ප්‍රශ්නවලට උත්තර දෙන්න. හතරවෙනි කාරණාව ලෝකේ පඬිතුයෝ ආන්න ප්‍රශ්න වලට උත්තර දෙන්නට අපට ප්‍රඥාව අවශ්‍යයි. පස්වෙනි කාරණාව ආත්ම දිනා ගන්නට ප්‍රඥාව අවශ්‍යයි. ආමේන්. අපි ඔක්කොම කියමු ආත්ම දිනා ගන්නට ප්‍රඥාව. අද මේ ලෝකේ අනේ මගේ දරුවනේ ඔබ හොඳට මහන්න අද මිනිසුන් ආත්ම දිනා ගන්න එක අද ගොඩක් අඩු වෙලා මගේ දරුවනේ. උන්වහන්සේගේ මහත්ඥාව උන්වහන්සේ කිව්වා ලෝකේ පුරාම ගිහලා ආත්ම ගලවන්න කියනම. ඒක ප්‍රඥාව අවශ්‍යයි මගේ දරුවනේ. අවශ්‍යයි. ආත්ම දිනා ගන්නට ප්‍රඥාව නැතුව ආත්ම දිනා ගන්න බෑ. මේ ගැලවීමේ පණිවිඩය ප්‍රඥා නැතුව අපිට අපේ හිතන විදිහට අරගෙන යන්න බෑ. ඒ නිසා මහා ප්‍රශ්න වලට අද මිනිස්සු පැටලිලා තිබෙනවා. අද අපිව නොඑක ආකාර නාමයට අපිව පත් කරලා. අපිව නොඑක ආකාර බොරුකාරයෝ ඇටියට නොඑක ආකාර රටට විරුද්ධ මිනිස්සු ඇටියට අපිව පත් කරලා තිබුණා මිනිස්සු. ඒයි අපි ප්‍රඥා නැතුව වැඩ කරන නිසා ආත්ම දිනින්නට ආත්ම ගලවන්නට ප්‍රඥාව අවශ්‍යයි. යාකෝබ් 5:20 කියනවා. යාකෝබ් 5:20 පෞකාරයෙකු තමාගේ මාර්ගයේ මුලාවෙන් මුදවා ගන්න තැනැත්තා නම් ප්‍රඥාවන්තයයි. මේ පදේ අච්චු ගහලා වගේ බලන්න කවුද ප්‍රඥාවන්තයා කියන්නේ? පෞකාරයෙකු තමාගේ මාර්ගෙන් මුලාවෙන් මුදවා ගන්න තැනැත්තා ප්‍රඥාවන්තයා. ඔබ ආත්මයක් ගලවනකොට ඔබ ප්‍රඥාවන්තයා. ආමේන්. අපි ඔක්කොම එකතු වෙලා කියන ඔබ ආත්මයක් ගලවනකොට ඔබ ප්‍රඥාවන්තයෙක්. මතෙව් 11:29. ශුද්ධ මතෙව් 11:29. යේසුස් වහන්සේගේ ගැලවීමේ සහනය මුළු ලොවටම දෙන්න. ඔව් යේසුස් වහන්සේගේ සහනය මුළු ලෝකෙටම දෙන්න. ඒක තමයි ප්‍රඥාවේ වැඩ මගේ දරුවනේ. ජෙරෙමියා 51:45. යෙරමියා 51:45. ස්වාමින් වහන්සේගේ බලවත් උදහසින් බේරෙන්නට ආත්ම ගැලවීම. ස්වාමින් වහන්සේගේ බලවත් අන්තිම උදාසින් බේරෙන්නට මේ ආත්ම ගැලවීමත් මේ ප්‍රඥාවත් අපට අවශ්‍යයි මගේ දරුවනේ. මනුෂ්‍ය ගැලවීම ආත්ම ස්වාමින් වහන්සේගේ මහා ආඥාව ඉෂ්ට කරන්නට අපට ප්‍රඥාව අවශ්‍යයි. දානියෙල්ගේ ජීවිතයේදී සුභාරංචිය තිබුණා. ජීවිතය තුළ තියෙනවා මගේ දරුවනේ. ඔය රජවරු සමග ප්‍රඥාවෙන් වැඩ කරා. බැබිලෝනිය කියන්නේ නෙබුකද්නෙසර් කියන්නේ ඒ රජවරු අන්‍ය ජාති රජවරු උනුත් එක්ක එකට වැඩ කරා මගේ දරුවනේ. නමුත් ගැලවීම අත්තරිය නෑ. ගැලවීමේ ප්‍රකාශය අත්තරිය නෑ. දෙවියන් වහන්සේ අත්තරිය නෑ. ඒකට කාරණාව දානියෙල් ප්‍රඥාවෙන් වැඩ කරා. ස්වාමීන් වහන්සේ මුළු සේවයම කිරීමේදී කීතරම් අය බාධාවක් උන්වහන්සේට පැමිණියාද? උන්වහන්සේ මොනතරම් බාධා මැද්දේ ගමන් කළාද? මොනතරම් පීඩන මැද්දේ ගමන් කළාද? සේවය පටන් ගත්ත 10 ඉඳලා උන්වහන්සේට බාධා තිබුණා. හැම මොහොතෙම බාධා තිබුණා. රාජ්‍ය බාධාවල් තිබුණා මගේ දරුවනේ. හිතන්න බැරි බාධාවල් තිබුණා. ස්වාමීන් වහන්සේ ප්‍රඥාව සමග ඒ සියලු බාධාවල් බිඳෑලියා. ආමේන්. ශුද්ධ මතෙව් 13:54 කියනවා. සුද වූ මතෙව් 13:54ට අනුව සිනගෝගේ සිටි ආගමික නායකයන්ගේ ප්‍රශ්නය වූයේ මොහුට මේ ප්‍රඥාව සහ බලවත් ක්‍රියා කොයින්ද? මලන්න මේක ලස්සන දෙයක්. ඒගොල්ලන්ට ප්‍රශ්නයක්. එයාලා හිතාගෙන හිටියේ මෙයා ඇවිල්ලා මේ අර වඩුවාගේ පුතා නේද? ඒගොල්ලෝ කිව්වා අර වඩුවාගේ පුතා මෙච්චර මේ අපිත් එක්ක තර්ක කරන්න, මේ අපිත් එක්ක මේවා විවාද කරන්න, මෙයාට මොහුට මේ තරම් ප්‍රඥාව සහ බලවත් ක්‍රියා කොතනින්? ඒ තරම් උන්ව මවිත කරන තරමට මගේ යේසුස් වහන්සේ ළඟ ප්‍රඥාව තිබුණා මගේ දරුවනේ. ආමේන්. අපට ප්‍රඥාව අවශ්‍යයි. ආත්මවල දිනා ගන්න පිණිස ප්‍රඥාව ආත්මීය ආශිර්වාදය අපට අවශ්‍යයි. ඊළඟ අපි ලබා ගන්න ඕන. අපි ඉගෙන ගත්ත දේ කාරණා බලමු. දෙවිඳුන්ගේ ප්‍රඥාව ලබන්නා වූ මාර්ග 7. අපි දෙවෙනි කාරණාව දේව සැලසුම සම්පූර්ණ කරන ප්‍රඥාව. තුන්වෙනි කාරණාව මනුෂ්‍ය ජීවිතයේදී එන්නා වූ ප්‍රශ්න විසඳන්නට ප්‍රඥාව. හතරවෙනි කාරණාව ලෝකේ පඬිතුයෝ අසන ලද ප්‍රශ්නවලට උත්තර දෙන්නට ප්‍රඥාව. පස්වෙනි කාරණාව ආත්ම දිනා ගන්නට ප්‍රශ්නාව. අපි ආයවෙනි කාරණාවට මගේ දරුවනේ අයින් කාරණා තමයි ආත්මික සටනට ප්‍රඥාව අවශ්‍යයි. ආමේන්. මතක තියාගන්න පාවුල්තුමා කියනවා කවදද ඔබ ගැලවුනේ? කවදද අපි ගැලවුනේ? ගැලවිච්ච 10 ඉඳලා අපට ආත්මික සටනක් තිබෙනවා. ආත්මික ලෝකික අපිට යුද්ධයක් තිබෙනවා මගේ දරුවනේ. ආත්මික ලෝකයේ යුද්ධය අපිට ඇස්වලට පෙනෙන්නේ නැති වුණාට අපිට දැනෙනවා. ඒ නිසා මගේ දරුවනේ ආත්මික සටනට මොකක්ද අවශ්‍ය? අපිට ප්‍රඥාව අවශ්‍යයි. සෙකරියා 4:6 කියනවා. සෙකරියා 4:6 මාගේ බලයෙන්වත් මාගේ ශක්තියෙන්වත් මාගේ හැකියාවෙන්වත් නොව ස්වාමින් වහන්සේගේ ආත්මයෙන් පමණක්ම කළ හැකියි. මතක තබන්න මේ ආත්මික සටනට මාගේ බලයෙන්වත්
මාගේ ශක්තියෙන්වත් මාගේ හැකියාවෙන්වත් නොව ස්වාමින් වහන්සේගේ ආත්මයෙන් පමණයි මේ සටන කරන්න පුළුවන් මගේ දරුවනේ. ආත්මික සටනට අපට ප්‍රඥාව අවශ්‍යයි. ඒ ප්‍රඥාව ස්වාමින් වහන්සේගේ ආත්මයෙන් පමණයි අපට ලබා ගන්න පුළුවන්. කිතෝපදේශ 21:31 කියනවා. හිතෝපදේශ 21:31 අශ්වයන් යුද්ධ දවසට සෑදී සිටි. ඒ ජය පැමිණෙන්නේ ස්වාමින් වහන්සේ. ඕ මොනතරම් අශ්ව සේනාවක් තිබුණත් ජය පැමිණෙන්නේ ස්වාමින් වහන්සේ නිසා. ආමේන්. දාවිද් විශාල වූ ගෝලියත්ව ප්‍රඥාවෙන් පරාජිත කරා මගේ දරුවනේ. විනිශ්චයකාර ගිදියෝන් මා විරුද්ධ සේනාවට කලගෙඩි 300ක් බෙදලා ජය ගත්තා මගේ දරුවනේ. දානියෙල් ස්වාමින් වහන්සේගේ ප්‍රඥාවෙන් මුළු බැබිලෝනියම ජය ගත්තා මගේ දරුවනේ. දානියෙල් 2:30 කියනවා. දානියෙල් 2:30 මට රහස් එළිදරව් උනේ මාගේ ප්‍රඥාව නිසා නොව. මාගේ ප්‍රඥාව නිසා නෙමෙයි බදානියෙල් කියනවා මගේ දරුවනේ. ඒක දෙවියන් වහන්සේගේ ඒක තේරුම් ගන්න. එපේසිය 6:12 කියනවා. එපීස 6:12 සියලුම යක්ෂ සේනා සමග අපට සටනක් තිබෙන්නේ. ඔව් ඒක ජය ගන්න නම් අපට ආත්මික මෙන්න මේ ප්‍රඥාව අවශ්‍යයි. ආත්මික යුද සායුධ කට්ටලයක් ඒ ප්‍රඥාවක් අපට අත්‍යවශ්‍යයි. ආත්මික යුද කට්ටලයක් අපට අවශ්‍යයි. යුද්ධ ආත්මික සටන ජය ගන්නා පිණිස ප්‍රඥාව ආශිර්වාදය අපි ලබා ගමු. පළවෙනි කාරණාව අපි කාරණා දැනට අයක් ඉගෙන ගත්තා. පළවෙනි කාරණාව දෙවිඳුන්ගෙන් ප්‍රඥාව ලබා ගන්නා වූ මාර්ග අත දෙක දේව සැලසුම සම්පූර්ණ කරන ප්‍රඥාව. 3 මනුෂ්‍ය ජීවිතයේදී එන්නා වූ ප්‍රශ්න විසඳන්න ප්‍රඥාව. 4 ලෝකේ පඬිතුයෝ අසන ලද ප්‍රශ්නවලට උත්තර දෙන්නට ප්‍රඥාව අවශ්‍යයි. අපා ආත්ම දිනා ගන්නට ප්‍රඥාව අවශ්‍යයි. අය ආත්මික සටනට ප්‍රඥාව. අපට ප්‍රඥාව අවශ්‍යයි. අපි අත්වෙනි කාරණාවට යමු. ක්ලාන්ත වූ අයව සනසන්නට අපට ප්‍රඥාව අවශ්‍යයි මගේ දරුවනේ. අද ක්ලාන්ත වෙලා අද කිතුණු රටවල් ක්ලාන්ත වෙලා කිතුණුව බව ක්ලාන්ත වෙලා මේ වසංගතය නිසා. මේක තමයි මේ මිනිස්සුන්ගේ සටන් සනසන්න පුළුවන් හොඳම අවස්ථාව. මගේ දරුවනේ මේ මොහොතේ අපි සනසන්නේ නැත්නම් කවුද සනසන්නේ? මේ ලෝකෙ මිනිසුන්වත් අපි සනසන්න ඕන. රටේ නායකයන්ව සනසන්න ඕන. ස්වාමීනි අපි හැදෙයිදියන් දොස්තරලව අපිට පුළුවන් කෝල් එකක් දීලා එයාව ශක්තිමත් කරන්න ඕන සනසන්න ඕන. අපේ ත්‍රිවිධ හමුදාව අපි සනසන්න ඕන ශක්තිමත් කරන්න ඕන. අපි යාළු හිත මිත්‍රන් ලදාරින් අපි ශක්තිමත් කරන්න ඕන. ඔබයි ඒක කරන්න ඕන. ඔබට මේ වගකීම දීලා තිබෙනවා මගේ දරුවනේ. ඒ නිසා ක්ලාන්ත වූ අයව සනසන්නට අපිට ප්‍රඥාව අවශ්‍යයි. ඒ ප්‍රඥාව ලබාගෙන අපි සනසමු. යෙසායා 54 කියනවා. යෙසායා 54 විඩා වූ අයට වචන වලින් පිහිටවීමට ස්වාමින් වහන්සේ මට ප්‍රඥාව දී තිබේ. ආමීන්. විඩා වූ අයට කලාන්තයට පත්වෙච්ච ප්‍රශ්නෙට පත්වෙච්ච කැළඹිච්ච අයට කී දෙනෙක් දිවිනසා ගන්නවද? කී දෙනෙක් අද විද්‍යාශාලාවේ මේ හැඳ උඩ ඉන්නවද? දෙනිසක්කාරී කී දෙනෙක් ඉන්නවද? ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න වලින් කී දෙනෙක් ඉන්නවද? දරුවෝ අම්මලා තාත්තලා වෙන් වෙලා අද කී දෙනෙක් ඉන්නවද? සනසන්න ඕන ඔබ ළඟට ගිහලා සනසන්න. ඔබ යාඥාවෙන් සනසන්න. විඩා වූ අයට වඩා පීඩා විඳින අයට සනසන්නට ඔබට ප්‍රඥාව අවශ්‍යයි. යෙසායා 54 කියනවා. යෙසායා 54 නැවතත් කතා කරනවා. ඒ කෙසේද උදෑසනක් පාසා මගේ කන පුබුදුවන සේක. උදෑසන ඉගෙන ගන්නට මාව පුබුදුවන සේක. උගන්වන්නට මාගේ කන පුබුදුවන සේක. ආමේන්. ආමේන්. පැහැදිලි නේද වගේ දරුවනේ? මෙන්න දෙවි කෙනෙක් එයා ළඟ ලබා ගන්න දේ ඔබ කනෙන් ලබා ගන්න. ස්වාමීන් වහන්සේ කියනවා කන් ඇත්තෝ අසත්වා කියලා. ඔබ ලබාගෙන ඔබ මේ මිනිසුන් සනසන්න. රට සනසන්න. ලෝපුරාම මිනිස්සු අද ප්‍රශ්න වලින් මිරිකි පීඩාවට පත් වී තමන්ගේ ජීවිතේ පවා නැති කරා ගන්න පිණිස මෝඩ ලෙස තීරණයක් ගන්න මොහොත මේක. කී දෙනෙක් නිවනසාගෙනද? කී දෙනෙක් මේ ප්‍රශ්න නිසා බය වෙලා වේවුලලා ඉන්නවද? ඔබ සනසන්න මගේ දරුවනේ. ඔබ සනසන්නට ඔබට ප්‍රඥාව අවශ්‍යයි. ආත්මය අවශ්‍යයි. මතෙව් 11:28 කියනවා. සුදු මතෙව් 11:28 වෙහෙස වෙන්නා වූ බර උසුලන්නා වූ සියල්ලෙනි. ජේසුස් ළඟට එන්න. මම නුඹට සහනේ දෙමි. ඔබ ගිහිල්ලා කියන්න. හිතෝපදේශ 25:11. හිතෝපදේශ 25:11 කලට සුදුසු වචන රිදී කර්මාන්තවල තිබෙන රන් ජම්බු මෙනි. කලට සුදුසු වචන ඔබ කතා කරන්න. හිතෝපදේශ 12:25. හිතෝපදේශ 12:25 කරුණාව සහිත වචන මනුෂ්‍යයන් සන්තෝෂ. කරුණා සහිත වචනේ මනුෂ්‍යයන් සන්තෝෂමත් කරයි. හිතෝපදේශ 15:23. හිතෝපදේශ 15:23 මිනිසෙකු තමාගේ මුඛයේ උත්තරයෙන් ප්‍රීතිය ලැබේ. කලට සුදුසු වචන කොපමණ හොඳද? දේව ප්‍රඥාව ආශිර්වාදවල හත අපි මේ මොහොතේ සීකරමු. පළවෙනි ආශිර්වාදය දෙවිඳුන්ගෙන් ප්‍රඥාව ලබන්නා වූ මාර්ග 7. දෙවෙනි ආශිර්වාදය දේව සැලසුම සම්පූර්ණ කරන ප්‍රඥාව. තුන්වෙනි ආශිර්වාදය මනුෂ්‍ය ජීවිතයේදී එන්නා වූ ප්‍රශ්න විසඳන්න ප්‍රඥාව. හතරවෙනි කාරණාව ලෝකේ පඬිතුයෝ අසන ලද ප්‍රශ්නවලට උත්තර දෙන්නට ප්‍රඥාව අවශ්‍යයි. පස්වෙනි ආශිර්වාදය ආත්ම දිනා ගන්නට ප්‍රඥාව අවශ්‍යයි. 6 වෙනි කාරණාව
ආත්මික සටනට ප්‍රඥාව. ප්‍රඥාව අවශ්‍යයි. අත්වෙනි කාරණාව ක්ලාන්ත වූ අයව සනසන්නට අවශ්‍යයි. අවශ්‍ය ප්‍රඥාව අපට අවශ්‍යයි. ආමේන්. දෙවියන් වහන්සේලාගේ මේ ප්‍රඥාව ඉල්ලමුම් ලබා ගමුම් දෙමුම්. අපි මේ මොහොතේ වචනේ නිසා ප්‍රශංසා කරමු මගේ දරුවනේ. ප්‍රශංසා වේවා, ස්තුති වේවා, මහිමය වේවා. ඔබගේ ප්‍රඥාවෙන්, ඔබගේ ආත්මයෙන් අපිව සම්පූර්ණ කරපු නිසා ස්තුති කියනවා ස්වාමිනේ. ඔබ බලවන්තයි. ඔබ බාධා බිඳ දමන, මිනිසයන් සුවපත් කරන, නිරෝගීමත් දීර්ඝාෂ්‍ය දුන්න දෙවියන් වහන්සේ අපි ඔබ ප්‍රශංසා කරනවා ස්වාමිනේ. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. අපට අප්‍රමාණ ප්‍රේම කරන ප්‍රේමණීය දෙවි පියාණනේ අද දවස ස්වාමී ඔබ ප්‍රඥාව ගැන කතා කරා. නුවණ මොකද්ද, ප්‍රඥාව මොකද්ද කියන එක කතා කරා. ලබා ගන්න මාර්ග අත කතා කරා ස්වාමිනේ. අද අපට කෝඩ අවශ්‍ය මේ ප්‍රඥාවෙන් අපි පූර්ණ කරන්න. හැමදාම පූර්ණ කරන්න. ඊයලින් අපට ප්‍රඥාව ලබා දීලා පූර්ණ කරන්න. යම් කෙනෙකුට ප්‍රඥාව අඩුද අධිකව දෙන්න දෙවියන් වහන්සේලාගෙන් ඉල්ලගෙන තමම පුරවන්න කියලා උන්වහන්සේගේ වචනේ කියනවා. ඒ නිසා ස්වාමිනේ අපි එමෝටම දැනටත් දී තිබෙන ප්‍රඥාව නිසා ස්තුතිවන්ත වෙමු. ඉදිරියටත් අපිව උන්වහන්සේගේ සෙනගව, උන්වහන්සේගේ සභාව පූර්ණතින් තබලා සම්පූර්ණ ප්‍රඥාවෙන් පූර්ණ කරලා ආශිර්වාදම කරන්න, ආශිර්වාදම කරන්න, ආශිර්වාදම කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන නාමයෙන්ද පියාණනේ. ආමේන්, 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 ආමේන්. යේසු පීඨයි, යේසු පීඨයි.